ආයුබෝවන් දරුවනි මම සුරංග සර් අද මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ ඔයගොල්ලන්ගේ පෙළ පොතේ මේ 7 ශ්‍රේණියේ දරුවන්ගේ පෙළ පොතේ 3 වෙනි පාඩම පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. හොඳයි. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි ගණිතයේ කතා කරන මූලික ගණිත කර්ම 4ක් තියෙනවා. ඒ ගණිත කර්ම 4 තමයි එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම. මෙන්න මේ මූලික ගණිත කර්ම 4 තමයි අපි කතා කරන්නේ. එතකොට මෙන්න මේ ගණිත කර්ම සහ සංඛ්‍යා සම්බන්ධ වීමෙන් අපිට ලැබෙනවා ප්‍රකාශන. උදාහරණයක් විදියට මම ලිව්වොත් 5 එකතු කිරීම 2 මේක ප්‍රකාශනයක්. උකන් පේනවා මෙන්න මේ සංඛ්‍යා දෙක අතරට මෙන්න මේ එකතු කිරීම කියන ගණිත කර්මය ආවට පස්සේ ප්‍රකාශනයක් ලැබුණා. ඊට පස්සේ 7 අඩු කිරීම 3 කියලා ලිව්වොත් ඒක ප්‍රකාශනයක්. මම ලිව්වොත් 10 ගුණ කිරීම 4 කියලා ඒක ප්‍රකාශනයක්. ඒ වගේම මම ලිව්වොත් 15 බෙදීම 5 කියලා ඒකත් ප්‍රකාශනයක්. එතකොට මම මේ ලිව්ව හැම ප්‍රකාශනයේම එක ගණිත කර්මයක් විතරයි තිබුණේ. නමුත් ගණිත කර්ම කීප වතාවක් යෙදෙන ප්‍රකාශන තියෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට 3 එකතු කිරීම 1 එකතු කිරීම 7. ඔගන් ලැබෙන මේ ප්‍රකාශනයේ එකතු කිරීම දෙපාරක් තියෙනවා. හැබැයි එකම ගණිත කර්මයේ තමයි තියෙන්නේ. එකතු කිරීම විතරයි මේකේ තියෙන්නේ. ඊළඟට මම 8 අඩු කිරීම 2 අඩු කිරීම 3 කිව්වොත් මේකත් ප්‍රකාශනයක්. මේ ප්‍රකාශනයේ තියෙන අඩු කිරීම කියන ගණිත කර්මය විතරයි. 5 ගුණ කිරීම 2 ගුණ කිරීම 4 කියලා ලිව්වොත් ඒකත් ප්‍රකාශනයක්. එම ප්‍රකාශනයේ තියෙන ගුණ කිරීම කියන ගණිත කර්මය විතරයි. 24 බෙදීම 3 බෙදීම 4 කිව්වොත් මේකත් ප්‍රකාශනයක්. මෙතන සංඛ්‍යා 3ක් තියෙනවා මේ ප්‍රකාශනයේ. එම ප්‍රකාශනයේ තියෙන බෙදීම කියන ගණිත කර්මය විතරයි. හැබැයි දැන් මේ විවිධ ප්‍රකාශනවල ගණිත කර්ම එකකට වඩා තියෙන ප්‍රකාශන තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට 10 එකතු කිරීම 2 අඩු කිරීම 7. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ප්‍රකාශනයේ ගණිත කර්ම දෙකක් තියෙනවා එකතු කිරීම සහ අඩු කිරීම. මම ලිව්වොත් 6 ගුණ කිරීම 2 බෙදීම 3. ඔයගොල්ලන්ට පේනවා මේ ප්‍රකාශනයේ ගුණ කිරීම සහ බෙදීම කියන ගණිත කර්ම දෙකම තියෙනවා. මම මෙහෙම ලිව්වොත් මේ ප්‍රකාශනයේ අඩු කිරීම කියන ගණිත කර්මයේ තියෙනවා, බෙදීම කියන ගණිත කර්මයේ තියෙනවා, එකතු කිරීම කියන ගණිත කර්මයේ තියෙනවා. මෙහෙම ලිව්වොත් මේ ප්‍රකාශනයේ සංඛ්‍යා 4ක් තියෙනවා. 1 2 3 4ක් තියෙනවා. ගණිත කර්ම තියෙන මෙතන බෙදීම එකතු කිරීම සහ බෙදීම. එහෙනම් ගණිත කර්ම දෙකක් තමයි තියෙන්නේ. බෙදීම තැන් දෙකක යෙදিলা තියෙනවා. හරි. දැන් එහෙනම් මූලික ගණිත කර්ම සහ මේ සංඛ්‍යා සම්බන්ධ වෙලා ප්‍රකාශන හැදෙන බව තමයි දැන් අපි කතා කරුවේ. ඊළඟට ඕගොල්ලන්ගෙන් මේ පාඩමේ බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ ගණිත කර්ම යෙදিলা තියෙන අනුපිළිවෙල ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද කියන එක. ඒ ගැන අවබෝධයක් තියෙනවද කියන එක. මම මෙතනින් මේ ප්‍රකාශන අරගත්තොත් එහෙම ගණිත කර්ම යෙදී ඇති අනුපිළිවෙල. එහෙම කියමු. හරි. එහෙනම් ගණිත කර්ම යෙදී ඇති අනුපිළිවෙල මොකද්ද මෙතන? එකතු කිරීම සහ අඩු කිරීම. ඒ විදිහට අපි මේ ප්‍රකාශනය සැලකුවොත් ගණිත කර්ම යෙදී ඇති අනුපිළිවෙල මොකද්ද? ගුණ කිරීම සහ බෙදීම. මේ ප්‍රකාශනය ගත්තොත් ගණිත කර්ම යෙදී ඇති අනුපිළිවෙල තමයි අඩු කිරීම තියෙනවා, කමා බෙදීම තියෙනවා සහ එකතු කිරීම තියෙනවා. මේ ප්‍රකාශනයේ ගණිත කර්ම යෙදී ඇති අනුපිළිවෙල අපි කතා කරුවොත් බෙදීම, කමා එකතු කිරීම සහ ආපහු සැරයක් බෙදීම කියන ගණිත කර්මය තියෙනවා. හොඳයි. දැන් මේ දැනුම පාවිච්චි කරලා ඔයගලන්ට පිළිතුරු ලියන්න තමයි දීලා තියෙන්නේ මේ 3 වෙනි පාඩමේ පළවෙනි අභ්‍යාසය. ඒ කියන්නේ
3යි 1 කියන අභ්‍යාසය. දැන් මම දැන් මේ අභ්‍යාසයේ මේ ප්‍රශ්න විසඳලා පෙන්නනවා. ඊට කලින් දැන් ඔයගොල්ලන්ට මේ ගැන අවබෝධයක් තියෙන නිසා 3යි 1 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්න කොටස් 5ක් තියෙනවා. මේ කොටස් 5 තනියෙන් උත්සාහ කරන්න. උත්සාහ කරලා බලන්න මේ පිළිතුරු සමග මගේ පිළිතුරු සමග සංසන්දනය කරලා. හොඳයි අපි බලමු 3යි 1 අභ්‍යාසය. ඒකේ පළවෙනි ප්‍රකාශනය 5 එකතු කිරීම 3 එකතු කිරීම 2. මේක තමයි දීලා තියෙන ප්‍රකාශනය. එහෙමනම් ගණිත කර්මයේ යෙදී ඇති අනුපිළිවෙල මොකද්ද? මෙතන එකතු කිරීම සහ එකතු කිරීම. දෙවෙනි එක මෙම ප්‍රකාශනයේ ගණිත කර්මයේ යෙදී ඇති අනුපිළිවෙල තමයි ගුණ කිරීම සහ අඩු කිරීම. ඊළඟ ප්‍රකාශනයේ අඩු කිරීම, බෙදීම සහ ගුණ කිරීම. ඊළඟ ප්‍රකාශනයේ ගුණ කිරීම, එකතු කිරීම සහ අඩු කිරීම. ඊළඟට බෙදීම, ඊළඟට එකතු කිරීම සහ ආපහු බෙදීම. හොඳයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සංඛ්‍යාත්මක ප්‍රකාශන සුළු කරන්නේ කොහොමද කියන එක. සංඛ්‍යාත්මක ප්‍රකාශන සුළු කිරීම තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. මම උදාහරණ කීපයක් ඔයගලන්ට කියන්නම්. අපි බලමු උදාහරණයක්. උදාහරණ 1 ඔයගලන්ට කිව්වොත් සුළු කරන්න කියලා මෙන්න මෙහෙම. 5 එකතු කිරීම 2 එකතු කිරීම 3 ප්‍රකාශනයේ සුළු කරන්න කියලා කිව්වොත් එහෙනම් ඔයගලන්ට පේනවා මෙතන තියෙන ගණිත කර්ම එකතු කිරීම. එහෙනම් 5යි 2යි එකතු කරාට පස්සේ ඔයගලන්ට පේන 7යි කියලා. 7ට ආපහු 3ක් එකතු කරන්න තියෙන්නේ. ඒතකොට 7යි 3යි එකතු කරාට පස්සේ පිළිතුර 10යි. එතන කිසි ගැටලුවක් නැහැ. ගණිත කර්ම තියෙන පිළිවෙලට අපි සුළු කරගෙන ගියා. 5යි 2යි එකතු කරා 7යි. ඊට පස්සේ ඒ 7යි මේ 3යි ආපහු එකතු කරා. ඊළඟ උදාහරණය 12 අඩු කිරීම 5 අඩු කිරීම 2. දැන් මේව ප්‍රකාශනය නැත්නම් මෙම සංඛ්‍යාත්මක ප්‍රකාශනයේ ඔයගන්ට පේනවා අඩු කිරීම විතරයි තියෙන්නේ. 12න් 5ක් අඩු කරාම 7යි. ඒ 7න් ආපහු 2ක් අඩු කරන්න තියෙනවා. 7න් 2ක් අඩු කරාම එහෙනම් පිළිතුර 5යි. ඊළඟ ප්‍රකාශනය ඊළඟ උදාහරණය 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 5. මේ ප්‍රකාශනයේ තියෙන ගුණ කිරීම කියන ගණිත කර්මය විතරයි. 3 වරක් 2 6යි. 3 වරක් 2 6යි. 6 ආපහු 5න් ගුණ කරන්න අපිට තියෙන්නේ 6 වරක් 5. එහෙනම් පිළිතුර 30යි. මේක එකවර වුණත් ලියන්න පුළුවන්. 3 වරක් 2 6යි. 6 වරක් 5 30යි කියලා අපිට එකවර පිළිතුර ලියන්නත් පුළුවන්. ඊළඟට 4 වෙනි උදාහරණය 30 බෙදීම 3 බෙදීම 5. දැන් මම මේ ප්‍රකාශනයටත් අරගත්තේ එකම ගණිත කර්මයක් විතරයි. බෙදීම කියන ගණිත කර්මය විතරයි. ඉතින් මෙතන කිසිම ගැටලුවක් නැහැ. 30 3ෙන් බෙදෙනවා. එතකොට 10යි. 10 නැවත බෙදන්න තියෙනවා 5ෙන්. 10 5ෙන් බෙදුවට පස්සේ 2යි. එහෙමනම් එකම ගණිත කර්මයේ තියෙන ප්‍රකාශන අපිට ලේසියෙන්ම සුළු කරන්න පුළුවන්. ඒ ගණිත කර්ම තියෙන අනුපිළිවෙලටම අපිට කරගෙන යන්න පුළුවන්. හොඳයි. දැන් හැබැයි හැම ප්‍රකාශනයකම මේ එකම ගණිත කර්මයේ විතරක් නෙවෙයි තියෙන්නේ. විවිධ ගණිත කර්ම සම්බන්ධ වෙච්ච ප්‍රකාශන තියෙනවා. උදාහරණයක් විදියට අපි බලමු පස්වෙනි උදාහරණයේ විදියට මෙහෙම. 15 අඩු කිරීම 9 බෙදීම 3 එකතු කිරීම 4. හරි. දැන් අපි බලමු මේ ප්‍රකාශනය සුළු කරන්නේ කොහොමද කියලා. මම මුලින් මේ ප්‍රකාශනය මෙන්න මේ විදියට සුළු කරනවා. කොහොමද? 15න් 9ක් අඩු කරාම 6යි. 6 බෙදන්න තියෙනවා 3ෙන් එකතු කිරීම 4ක් තියෙනවා. මම මුලින්ම 15න් 9ක් අඩු කරා. එතකොට 6යි. ඊට ටික මම එහෙමම ලිව්වා. ඊළඟට දැන් 6 3ෙන් බෙදන්න තියෙන්නේ. 6 3ෙන් බෙදුවාම 2යි. 2ට එකතු කරන්න තියෙනවා 4ක්. එතකොට පිළිතුර විදියට ලැබෙන්නේ 6. නමුත් මේ ප්‍රකාශනය අපි මේ විදිහට සුළු කරගෙන ගියොත් මේ ලැබෙන පිළිතුර අපිට නිවැරදි පිළිතුර විදිහට පිළිගන්න බෑ. මේ පිළිතුර ඇත්තටම වැරදි. මොකද මේ ප්‍රකාශනය අපිට මේ තියෙන ගණිත කර්ම තියෙන පිළිවෙලට සුළු කරගෙන යන්න බෑ.
ඒකට හේතුවක් තියෙනවා. දැන් මේ ගණිත කර්ම සුළු කරන අනුපිළිවෙලක් තියෙනවා. එහෙම නැත්නම් මේ ගණිත කර්මවල ප්‍රමුඛතා අනුපිළිවෙලක් තියෙනවා. මම ඒක තව ටිකකින් ඔයගලන්ට කියලා දෙන්නම්. ඊට කලින් බලමු අපි කොහොමද මේක හරියට හදන්නේ කියලා. එහෙමනම් 15 අඩු කිරීම 9 බෙදීම 3 එකතු කිරීම 4. මෙතන අපිට සිද්ධ වෙනවා අඩු කිරීම කරන්න කලින් මේ බෙදීම කරන්න. බෙදීම කියන ගණිත කර්මය අපිට කලින් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් 15 මෙහෙමම තියෙද්දි අඩු කිරීම දාලා 9 3ෙන් බෙදුවාම උත්තරේ 3යි. එකතු කිරීම 4. දැන් පුළුවන් මේ තියෙන අනුපිළිවෙලට අපිට කරගෙන යන්න. 15න් 3ක් අඩු කරාට පස්සේ 12යි 12ට එකතු කරන්න තියෙනවා 4ක් 12යි 4යි එහෙනම් පිළිතුර 16යි. එතන මේක අපිට නිවැරදි පිළිතුර විදිහට පිළිගන්න පුළුවන්. දැන් බලමු මොකද්ද මේ ගණිත කර්මවල ප්‍රමුඛතා අනුපිළිවෙල කියන්නේ කියලා. දැන් මම මෙහෙම ලියුවොත් ඔයගලන්ට දැන් බෙදීම සහ ගුණ කිරීම තියෙන්නේ එකතු කිරීම සහ අඩු කිරීම කියන ගණිත කර්ම වලට වඩා උඩින්. එහෙනම් බෙදීම සහ ගුණ කිරීම මේ දෙන්න එක මට්ටමේ ඉන්නේ. එකතු කිරීම සහ අඩු කිරීම එක මට්ටමේ ඉන්නේ. හැබැයි මේ දෙන්නට වඩා මේ දෙන්න උඩින් ඉන්නේ. ඒතකොට කිසියම් ප්‍රකාශනයක අපිට තිබුණොත් එහෙම බෙදීම සහ බෙදීමයි එකතු කිරීමයි දෙකම තිබ්බොත් අපි මුලින්ම බෙදීම කරන්න ඕනේ. ප්‍රකාශනයේ බෙදීමයි අඩු කිරීමයි තිබ්බොත් අපි බෙදීම මුලින් කරන්න ඕනේ අඩු කිරීමට කලින්. ඒ වගේම ගුණ කිරීමයි එකතු කිරීමයි තිබ්බොත් අපි ගුණ කිරීම කලින් කරන්න ඕනේ. ඒ වගේම ගුණ කිරීම අඩු කිරීමයි තිබ්බොත් අපි ගුණ කිරීම කලින් කරන්න ඕනේ. ඒ වගේම දැන් කිසියම් ප්‍රකාශනයක මෙන්න මේ බෙදීම සහ ගුණ කිරීම කියන දෙන්නම ඉන්නවා නම් අපි මුලින් තියෙන ගණිත කර්මය මුලින් කරන්න ඕනේ. එකම ප්‍රකාශනයක් තුල බෙදීම සහ ගුණ කිරීම කියන ගණිත කර්ම දෙකම තියෙනවා නම් අපි මුලින් කරන්න ඕනේ මුලින් තියෙන ගණිත කර්මය. අපි බලමු ඒක උදාහරණ මගින් පැහැදිලි කරන්න. හොඳයි අපි බලමු උදාහරණයක්. දැන් 5 එකතු කිරීම 2 අඩු කිරීම 4. ඔයගලන්ට පේනවා මේ ප්‍රකාශනයේ එකතු කිරීම සහ අඩු කිරීම කියන ගණිත කර්ම තියෙනවා. ඉතින් අපිට මේක මේ ගණිත කර්ම තියෙන අනුපිළිවෙලට සුළු කරන්න පුළුවන්. එතකොට 5යි 2යි එකතු කරාම 7යි 7ෙන් අඩු කරන්න තියෙනවා 4ක් 7ෙන් 4ක් අඩු වුණාම පිළිතුර 3යි. මම තව උදාහරණයක් අරගත්තොත් 4 අඩු කිරීම 3 එකතු කිරීම 1. එතකොට අපේ ගණිත කර්ම තියෙන විදිහට සුළු කරන්න පුළුවන්. 4ෙන් 3ක් අඩු කරාම 1යි. එකට එකතු කරන්න තියෙනවා තව 1ක් 1යි 1යි පිළිතුර 2යි. හරි. දැන් මෙන්න මේ උදාහරණ දෙකේ අපිට එච්චර ගැටලුවක් නැහැ. නමුත් අපි හිතුව මෙහෙම තිබුණා. තව උදාහරණයක් බලමු අපි. 10 බෙදීම 5 ගුණ කිරීම 2. දැන් ඔයගලන්ට මම කලින් කිව්වා වගේ දැන් බෙදීම සහ ගුණ කිරීම එකම ප්‍රකාශනයක් තුල තියෙනවා නම් එතකොට අපි ප්‍රමුඛතාවය දෙන්නේ අපෝ මම කියන්න බෙදීම සහ ගුණ කිරීම එකම ප්‍රකාශනයක් තුල තියෙනවා නම් මේ වගේ අපි කරන්නේ අර ගණිත කර්ම යෙදিলা තියෙන අනුපිළිවෙලට තමයි සුළු කරන්නේ. එහෙමනම් බෙදීම කලින් තියෙන නිසා අපි බෙදීම කලින් කරන්න ඕනේ. එහෙම වුණොත් 10 එහෙමනම් බෙදන්න තියෙනවා 5න් 10 5න් බෙදුවම 2යි 2 ගුණ කිරීම 2 තියෙන්නේ පිළිතුර 4යි. නමුත් අපි එහෙම කරන්නේ නැතුව ගුණ කිරීම කලින් කෙරුවොත් අපිට මේ උත්තරේ වර්ධිනවා. දැන් මේක හරි. නමුත් අපි මෙහෙම කෙරුවොත් 10 බෙදීම 5 ගුණ කිරීම 2. අපි කෙරුවොත් මෙහෙම ගුණ කිරීම කලින් කරනවා. එහෙනම් 10 බෙදීම 5 2 10යි. 10 10න් බෙදුවම පිළිතුර 1යි. එතන මේක අපිට නිවැරදි පිළිතුරට බාර ගන්න බෑ. එහෙමනම් මේ බෙදීම සහ ගුණ කිරීම කියන ගණිත කර්ම එක මට්ටමේ ඉන්නේ. හැබැයි එකම ප්‍රකාශනයක් තුල අපිට හම්බ වෙනවා නම් අපි මුලින් තියෙන එකට ප්‍රමුඛතාවය දෙනවා. එහෙම නැත්නම් ගණිත කර්ම බෙදීම සහ ගුණ කිරීම කියන ගණිත කර්ම යෙදিলা තියෙන අනුපිළිවෙලට තමයි අපි සුළු කරන්න ඕනේ. හොඳයි. අපි බලමු පෙළ පොතේ අභ්‍යාස වලට ගිහිල්ලා
මේ 3යි 2 අභ්‍යාසය ඔයගලන්ට කරන්න කියලා කියන්නේ පහත දැක්වෙන එක්කේ ප්‍රකාශනය සුළු කරන්න. ඒතර ඔයගලන්ට පේනවා මේකේ කොටස් 4ක් තියෙනවා. ඒක හැම කොටසකම තියෙන්නේ එකම ගණිත කර්මය විතරයි. එහෙනම් මේ අභ්‍යාසය ඔයගලන්ට පහසුවෙන්ම කරන්න පුළුවන්. මම ඒක ඔයගලන්ට ඉතුරු කරනවා තනියෙන් ඒක එම අභ්‍යාස මාලාව උත්සාහ කරන්න. ඊළඟට 3යි 3 අභ්‍යාසය. 3යි 3 අභ්‍යාසයත් දැන් මම උගන්වපු කරුණු වලින් ඔයගලන්ට කරන්න පුළුවන්. ඒ නිසා මම මේක හදලා පෙන්නන්න කලින් ඕගොල්ලෝ මේ අභ්‍යාසයේ තියෙන ප්‍රශ්න දෙකක් එම ප්‍රශ්න දෙකම උත්සාහ කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝ බලන්න මගේ පිළිතුරු සමග සංසන්දනය කරලා. ඒ වගේම මම මේ දක්වා උගන්වපු හැම කරුණක්ම ඕගොල්ලෝ ඔයගොල්ලෝ ලියන පොතේ සටහන් කරගන්න. අර පන්ති කාමරේදී වගේම තමයි මේ සියලු කරුණු ඕගොල්ලෝ පොතේ සටහන් කරගන්න ඕනේ පාඩමක් විදියට. හරි. අපි බලමු 3යි 3 අභ්‍යාසය කරන්නේ කොහොමද කියලා. හොඳයි. අපි බලමු එහෙමනම් 3යි 3 අභ්‍යාසය. ඒකේ 3යි 3 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ ඔයගලන්ට කියන්නේ පහත දී ඇති ප්‍රකාශන අතුරින් සත්‍ය ප්‍රකාශ සඳහා හරි ලකුණද අසත්‍ය ප්‍රකාශ සඳහා කතිර ලකුණද යොදන්න කියලා කියනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නය 8 අඩු කිරීම 5 එකතු කිරීම 2 සමානයි 1 කියලායි කියන්නේ. අපි බලන්න ඕනේ මේ කියන ප්‍රකාශය සත්‍යද නැත්නම් අසත්‍යද කියලා. අපි බලමු මේක පොඩ්ඩක් සුළු කරලා ලැබෙන පිළිතුර මොකක්ද කියලා. මම ආයෙ මේක ලිව්වොත් 8 අඩු කිරීම 5 එකතු කිරීම 2. හරි. දැන් 8 අපිට පුළුවන් මේක මෙහෙම කරන්න මුලින් අඩු කිරීම පස්සේ එකතු කිරීම. 8න් 5ක් අඩු කෙරුවට පස්සේ 3යි 3ට 2ක් එකතු කරන්න තියෙනවා. එහෙනම් පිළිතුර 5යි. අපිට මේ ගණිත කර්ම තියෙන පිළිවෙලටම සුළු කරගෙන යන්න පුළුවන්. එහෙනම් මේ 8 අඩු කිරීම 5 එකතු කිරීම 2 සමාන 1 කියන ප්‍රකාශනය වැරදි. එහෙනම් අපි මෙතන කතිර ලකුණක් අපිට දාන්න පුළුවන්. ඊළඟට 2 12 ගුණ කිරීම 3 අඩු කිරීම 11 සමානයිලු 25ට. අපි බලමු මේක හරිද කියලා. 12 ගුණ කිරීම 3 අඩු කිරීම 11. දැන් අපිට එහෙනම් මේ ගණිත කර්ම තීන පිළිවෙලටම කරනවා. 12 වරක් 3 36යි 36න් 11ක් අඩු කරන්න තියෙන්නේ. 36න් 11ක් අඩු කරාම 25 කියන පිළිතුර එහෙනම් හරි. එහෙනම් මේ ප්‍රකාශය සත්‍යයි. තුන්වෙනි ප්‍රශ්නය ඔයගලන්ට මේක මේ කොටස පෙනුනද දන්නේ 36 අඩු කිරීම 11 එහෙනම් 25. රයිට්. ඊළඟට අපි යනවා තුන්වෙනි ප්‍රශ්නයට. හත එකතු කිරීම 18 බෙදීම 6 සමාන බව කියනවා 10ට. එහෙනම් මෙතනත් තියෙන ගණිත කර්ම එකතු කිරීම සහ බෙදීම තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන බෙදීම එකතු කිරීමයි තියෙද්දි ප්‍රමුඛතාවය දෙන්නේ බෙදීමට බව. එහෙමනම් මේ 7ට 18ක් එකතු කරන්න කලින් අපිට සිද්ධ වෙනවා මේ බෙදීම කියන ගණිත කර්මය කරලා ඉන්න. එහෙනම් 7 එකතු කිරීම 18 6න් බෙදුවාම උත්තරේ 3යි. එහෙමනම් 7ට 3ක් එකතු කරාට පස්සේ පිළිතුර 10යි. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි කියලා අපිට කියන්න පුළුවන්. 4 හොඳයි. මෙම ප්‍රකාශනයේ තියෙනවා ගණිත කර්ම විදියට ගුණ කිරීම, බෙදීම සහ එකතු කිරීම. දැන් ඉස්සෙල්ලා අපි කතා කරා මේ බෙදීම සහ ගුණ කිරීම තියෙනවා නම් ඒ දෙන්න එකම මට්ටමේ ඉන්නේ. එතකොට අපි ප්‍රමුඛතාවය දෙන්නේ මුලින් තියෙන ගණිත කර්මයට. එහෙමනම් අපි ගුණ කිරීම කලින් කරන්න ඕනේ, බෙදීම ඊළඟට කරන්න ඕනේ. එහෙමනම් 5 6 30යි. 30 බෙදන්න තියෙනවා 3න්, එකතු කරන්න තියෙනවා 7ක්. දැන් මෙතන තියෙන බෙදීමයි එකතු කිරීමයි කොහොමද බෙදීම කලින් කරන්න ඕනේ? 30 3න් බෙදුවට පස්සේ පිළිතුර 10යි. 10ට එකතු කරන්න තියෙනවා 7ක්. 10යි 7යි එකතු කරාම එන අන්තිම උත්තරේ 17යි. හැබැයි අපිට මේක කියන්නේ මේ ප්‍රකාශනයගේ 3 බව. එහෙනම් ඒගොල්ලෝ කියන ප්‍රකාශය වැරදි. හොඳයි. අපි දැන් යන් දෙවෙනි ප්‍රශ්නයට. ඒකේ සුළු කරන්න කියලා තමයි කියන්නේ. පළවෙනි ප්‍රකාශනයේ
ගුණ කිරීම තියෙන එකතු කිරීම තියෙනවා. එහෙමනම් ගුණ කිරීමට අපි කොහොමද ප්‍රමුඛතාවය දෙන්න ඕනේ? 10 වරක් 4 40යි. 40ට එකතු කරන්න තියෙනවා 17. එහෙනම් අන්තිම උත්තරේ 40යි 17යි 57යි. මම ආපහු මතක් කරන්න මම මේ ලියන පිළිතුරු බලන්න කලින් ඕගොල්ලෝ මේ අභ්‍යාසයේ සීළු ප්‍රශ්න තනියෙන් උත්සාහ කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ බලන්න මේ පිළිතුරු බලලා සංසන්දනය කරන ඕගොල්ලන්ගේ පිළිතුරු නිවැරදිද කියන එක. දෙවෙනි ප්‍රශ්නය. මෙතනත් ගුණ කිරීම සහ එකතු කිරීම තියෙන්නේ. අපි ගුණ කිරීමට කොහොමද ප්‍රමුඛතාවය දෙනවා? 8 වරක් 3 24යි 24ට 5ක් එකතු කරන්න තියෙනවා. 24යි 5යි 29යි. තුන්වෙනි ප්‍රශ්නය. 14 බෙදීම 7 ගුණ කිරීම 5. බෙදීමයි ගුණ කිරීමයි තියෙන්නේ. එහෙනම් මුලින් තියෙන කෙනාට අපි ප්‍රමුඛතාවය දෙනවා. මුලින් තියෙන බෙදීම 14 7ෙන් බෙදුවාම 2යි. දෙවරක් 5 තියෙන. දෙවරක් 5 10යි. හතරවෙනි ප්‍රශ්නය. මෙම සංඛ්‍යාත්මක ප්‍රකාශනයේ තියෙන ගණිත කර්ම තමයි එකතු කිරීමයි බෙදීමයි. එහෙනම් බෙදීමට අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. එහෙනම් මේ දෙක එකතු කරන්න කලින් 448යි 12යි අපිට එකතු කරන්න බෑ. මේ සුළු කිරීම කරනකම්. එහෙනම් 448 එහෙමම ලියනවා එකතු කිරීම 12 3න් බෙදුවාම 4යි. දැන් අපිට පුළුවන් මේ 448ට මේ 4 එකතු කරන්න. පිටුතුර 452යි. පස්වෙනි ප්‍රශ්නය. මෙම ප්‍රකාශයේ ගණිත කර්ම විදිහට තියෙන ගුණ කිරීම සහ ගුණ කිරීම සහ එකතු කිරීම ගුණ කිරීම අපි කලින් කරන්න ඕනේ. 7 වරක් 200. දැන් 7 වරක් 2 14යි. 14ට බිංදු දෙකක් දාන්න 1400යි. මේ දෙකේ ගුණිත 1400යි. ඒකට එකතු කරන්න ඕනේ 108ක්. 1400ට 108ක් එකතු කරාම 1508යි. 6 වෙනි ප්‍රශ්නය. මේකත් අපිට ලේසියෙන්ම කරන්න පුළුවන්. ගුණ කිරීම කලින් කරන්න ඕනේ 8 වරක් 9 72යි 72කින් අඩු කරන්න ඕනේ 61ක් පිළිතුර 11යි. 7 වෙනි ප්‍රශ්නය. මෙම ප්‍රකාශනයේ තියෙන ගණිත කර්ම තමයි අඩු කිරීම සහ ගුණ කිරීම. ගුණ කිරීම අපි කලින් කරන්න ඕනේ. 100 අඩු කිරීම 7 වරක් 8 56යි. 100න් 56ක් අඩු කරාම පිළිතුර 44යි. 8 වෙනි ප්‍රශ්නය. හොඳයි. 8 වෙනි ප්‍රකාශනයේ තරමක් දීර්ඝ ප්‍රකාශනයක්. ඒකේ තියෙන අඩු කිරීම, ගුණ කිරීම, ඒ වගේම බෙදීම. ඔයගොල්ලෝ දන්නවා අඩු කිරීමට පෙර අපි ගුණ කිරීම හෝ බෙදීම තියෙනවා නම් කරන්න ඕනේ. ප්‍රමුඛතාවය දෙන්න ඕනේ ගුණ කිරීමට සහ බෙදීමට. ඒතර ගුණ කිරීම සහ බෙදීම කියන ගණිත කර්ම දෙකිනුත් මුලින් තියෙන ගුණ කිරීම ඒ නිසා අපි ගුණ කිරීම කලින් කරන්න ඕනේ. 195 අඩු කිරීම 12 වරක් 10 120යි. බෙදන්න තියෙනවා 5න්. දැන් ඉතුරුලා තියෙන්නේ නම් අඩු කිරීම සහ බෙදීමට අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. 120 5න් බෙදලා බලන්න ඔක ලැබෙන 24ක්. එන 195 අඩු කිරීම 120 5න් බෙදුවාම 24යි. එහෙමනම් 195න් 24ක් අඩු කරාම අපිට ලැබෙනවා අන්තිම උත්තරේ 171යි. ඒකේ අවසාන ප්‍රශ්නය. හොඳයි. මේ ප්‍රකාශනය ඔයගන්ට පේනවා තියෙනවා එකතු කිරීම, ගුණ කිරීම නැවතත් එකතු කිරීම. එහෙනම් අපි මේ එකතු කිරීම කරන්න කලින් ගුණ කිරීම කරලා ඉන්න ඕනේ. 7 එකතු කිරීම. මේ දෙක ගුණ කරන්න ඕනේ. 5 වරක් 7 35න් 5 දානවා 3ක් ඉතුරුයි. 5 වරක් 3 15යි 3යි 18 185යි. එකතු කිරීම 278. එහෙමනම් මේ තුනම අපි එකතු කරන්න ඕනේ.
එකවර එකතු කරලා පිළිතුර දාන්නත් පුළුවන්. නැත්නම් මේ දෙක එකතු කරලා නැවත එහෙම කරන්නත් පුළුවන්. නමුත් අපිට එකවර පිළිතුර දාන්නත් පුළුවන්. එහෙම දැම්මොත් එහෙම මේ තුනම එකතු කරන්න පිළිතුර වෙන්නේ 470. 470. හොඳයි. මම මේ දැන් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරේ 3.3 අභ්‍යාසයේ පෙළ පොතේ. මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් වීඩියෝ එකකින් මම මේ පාඩමේ ඉතිරි කොටස ඉදිරියට සාකච්ඡා කරනවා. මේ ඔයගොල්ලෝ තනියෙන් උත්සාහ කළ මේ අභ්‍යාස මම කිව්ව විදිහටම මේම අභ්‍යාසය තනියෙන් උත්සාහ කළා ඊට පස්සේ මේ පිළිතුරු බලන්න මේ සියලු දේවල් ඔයගලන්ගේ ලියන පොතේ සටහන් කර ගන්න. එහෙමනම් ළමයි ආයුබෝවන්.